හොඳයි ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම මේ අර ගෲප් එකේ දැන්වීමක් දාලා තිබුණා දකින්න ඇති. ඒතකොට අපි දැන් සාමාන්‍ය අර කලින් තිබිච්ච විදිහටම අද සම්බන්ධ වෙනවා. දැන් ඔය මේ දිනේ වෙනස් කරලා ගිය සතියේ එක පන්තියක් කළා. නමුත් ගොඩක් අය මට දැනුම් දීලා තිබ්බා මේ ඒ වෙලාවේ යම් යම් ඒ කියන්නේ දිනේ වෙනස් කරොත් මේ යම් යම් ගැටලු මතුවෙනවා කියලා. ඒ නිසා මේ අපි දැනට මේ කලින් කරපු විදිහටම මේක කරගෙන යන අතරේ ඊට අමතරව දැන් අද අපි පටන් ගන්න යන්නේ 7 ශ්‍රේණිය අවසාන පාඩම. ඒ වගේම ඕගොල්ලන්ට මේ දෙසැම්බර් මාසෙට අදාළව ටියුට් එකේ තියෙන්නේ 8 ශ්‍රේණිය 8 පළවෙනි පාඩම. දැන් ඒක මම පටන් ගන්නවා. දැන් අමතර දිනයක් ඕගොල්ලන්ට දාලා තියෙනවා. මං හිතන්නේ පොඩ්ඩක් ඔයගොල්ලෝ බැලුවොත් ගෲප් එකේ කොහොමද එහෙම මේ අර දැන්වීමක් තිබුණා දැක්කද? දැන්වීමක් තිබ්බ දැක්කද? හරි. එහෙමනම් දැන් ඒක කියවලා බලන්න. ඒකේ දැන් අද අපි කරන්නේ 7 අවසාන පාඩම. ඒකේ තියෙනවා මේ දැන් අපි පොතේමයි මේකත් සටහන් කරන්නේ. නිසා 7 මේ ලියන්නකෝ පාඩම මාතෘකාව ලියමු මේ ශක්ති ප්‍රභව කියලා. ප්‍රධාන මාතෘකාවක් විදිහට ලියන්නේ ශක්ති ප්‍රභව. ශක්ති ප්‍රභව කියන එක ගැන මීට කලින් අහලක් තියෙනවා ඔයගොල්ලෝ. දන්නවා. සාමාන්‍යයෙන් ශක්ති ප්‍රභව කියන්නේ මොනවද කියලා මතකයක් ඇති. කාට හරි මතකයක් තියෙනවද මේ ශක්ති ප්‍රභව කියන්නේ මොනවද කියලා? මොනවටද ශක්ති ප්‍රභව කියලා හඳුන්වන්නේ? මතකයක් තියෙනවද? කොබාන දන්නයි නෝගිත් මොනවද ශක්ති ප්‍රභව කියලා හඳුන්වන්නේ? ඔලීනම් මොනවද අපි ශක්ති ප්‍රභව කියන්නේ? ශක්ති ප්‍රභව කියලා අදහස් කරන්නේ මොනවටද? බාගි මොනවද ශක්ති ප්‍රභව කියන්නේ? ශක්තිය නිපදවන වස්තුන්. හොඳයි. ප්‍රධාන මාතෘකාව ලියන්නකො ශක්ති ප්‍රභව කියලා. ප්‍රධාන මාතෘකාව
අයි මේ මාතෘකාව ලිව්වනේ. එතන දැන් ශක්ති ප්‍රභව කියලා අපි හඳුන්වන්නේ මේ ශක්තිය ලබා ගන්න දැන් ශක්තිය මේ සපයන දේවල්. ශක්තිය ලබා ගත හැකි දේවල් වලට. මාතෘකාව ලියපු තැන ඒක යටතේ අපි සටහන් කරමු. ශක්ති ප්‍රභව මාතෘකාව ලියලා ඒකේ අර්ථය ලියමු. ශක්තිය ලබාගත හැකි දේවල් හා ශක්තිය ලබා දෙන වස්තුන් ශක්ති ප්‍රභව ලෙස හැඳින්වේ. මේක පොතේමයි අපි ලියන්නේ සටහන. ශක්තිය ලබාගත හැකි දේවල් හා ශක්තිය ලබා දෙන වස්තුන් ශක්ති ප්‍රභව ලෙස හැඳින්වේ. දැන් අපි විවිධ කාර්යයන් කරන්න නෙමෙයි ශක්තිය යොදාගන්නේ. එක එක කාර්යයන් කරන්න ශක්ති ප්‍රභව වලින් අපි ගන්නවා. දැන් අපි සිද්ධ කරන විවිධ කාර්යයන් ශරීරය මගින් අපි විවිධ දේවල් කරනවානේ. එතකොට මේ ශරීරය මගින් විවිධ දේවල් කරන්න ශරීරයට ශක්තිය ලබා ගන්නේ මොනවැන්ද? ඔව්. මොනවැන්ද ශරීරයට ශක්තිය ලබා ගන්නේ? එසඳි ආහාර මගින්. හොඳයි. ඔව්. ආහාර මගින් තමයි අපි ශරීරයට ශක්තිය ලබා ගැනීම කරන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් වාහන ධාවනය කරන්න වෙනවා. දැන් වාහන ධාවනය කරන්න ඒ වාහන වලට ශක්තිය ගන්නෙ කොහොමද? කොහෙන්ද? විහංග දිනිති. ඔව් දිනිති. කොහෙන්ද වාහන වලට? පෙට්‍රල් ඩීසල් මගින්. හොඳයි. ඔව්. පෙට්‍රල් ඩීසල් වලින් තමයි අපි වාහන වලට ශක්තිය ගන්නෙ. දැන් මේ ඒ විදිහටම අපි ගත්තොත් ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනකොට ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න කොහෙන්ද ශක්තිය ගන්නෙ? නදුල? විදුලිය මගින්. ඔව්. විදුලියෙන් තමයි ශක්තිය ලබා ගන්නෙ. විදුලියෙන් අපි ඒ ශක්තිය ගන්නෙ. ඕකේ ඊට පස්සේ ඒකේ අර්ථය ලියමු. විවිධ කාර්යයන් සිදු කිරීමේදී විවිධ කාර්යයන් සිදු කිරීමේදී නොයෙක් ශක්ති ප්‍රභව මගින් ශක්තිය ලබා ගනී. ශක්තිය ලබා ගනී. ඊට පස්සේ එතන ප්‍රශ්නයක් විදිහට ලියන්න
අපි කතා කරමු යන්නේ එතකොට මේ 7 අවසාන පාඩම 19 වෙනි පාඩම ශක්ති ප්‍රභව කියන එක ඒක පොතේමයි ලියන්නේ. ප්‍රශ්නයක් විදියට ලියන්න පහත දැක්වෙන කාර්යයන් සඳහා ශක්තිය ලබාගත හැකි පහත දැක්වෙන කාර්යයන් සඳහා ශක්තිය ලබාගත හැකි ශක්ති ප්‍රභව දක්වන්න. මේක දැන් එක කාර්යයකට ශක්තිය ලබා ගන්න පුළුවන් ශක්ති ප්‍රභව කීපයක් තියෙනවා නම් ඒ කීපෙම ලියන්න. ඒතර මේකට ශක්ති ප්‍රභව කීපයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා නම් කීපෙම ලියන්න. බලන්න මේවා මේ කාර්යයන් වලට ශක්ති ප්‍රභව විදියට මොනවද පාවිච්චි කරන්න පුළුවන් ඒවා. සමහරට ශක්ති ප්‍රභව එකකට වඩා තියෙන්න පුළුවන්. ලියන්න බලන්න.
ලියලා ඉවර වුණොත් සලකුණ දාන්න. දැන් මම හිතන්නේ දැන් ලියලා තියෙනවා යම් ප්‍රමාණයක්. මේක බලන්න වාහන ධාවනය කරවීම. එතකොට ඒකට අපිට ශක්ති ප්‍රභව විදියට මොනවද ලියන්න පුළුවන්? මේනෝක මොනවද ලියන්න පුළුවන්? වාහන ධාවනය කරන එකට. ඩීසල් පෙට්‍රල් ඔව් හොඳයි. ඩීසල් පුළුවන්, පෙට්‍රල් පුළුවන්. ඊට අමතරව දැන් ඕනනම් ඔය විදුලියත් ගන්න පුළුවන්. මොකද සමහර අර වාහන තියෙනවනේ මේ ඉලෙක්ට්‍රික් වාහන. හරි එහෙනම් ඒකේ ඩීසල්, පෙට්‍රල් මූලිකව ලියන්න පුළුවන්. අමතරව ඕනනම් විදුලියත් ලියන්න පුළුවන්. ගොඩක් දැනට පාවිච්චි කරන ඒවා ගත්තොත් ඩීසල්, පෙට්‍රල්. ඊළඟට තියෙනවා ආහාර පිසීම. ජනුති ආහාර පිසීමට මොනවද ශක්ති ප්‍රභව? දර එල්පී ගෑස් ඔව්. LP ගෑස් ගන්න පුළුවන්. දර ගන්න පුළුවන්. ඔව් තව මොනවද ගන්න පුළුවන්? කාවින්දි ඔව් කාවින්දි විදුලිය ඔව් විදුලියත් ගන්න පුළුවන්. හොඳයි. දැන් ඒකේ ආහාර පිසීමට දර ගෑස් LP ගෑස් විදුලියත් ගන්න පුළුවන්. විද්‍යුතය නැත්නම් විදුලිය. ඊළඟට විදුලි පන්දම ක්‍රියා කරවීම. විදුලි පන්දම ක්‍රියා කරවීම විහංගි දිනති මොකද්ද ගන්න පුළුවන්? විදුලි පන්දම ක්‍රියා කරවන්න මොකෙන්ද ශක්තිය ගන්න?
කොබාන් ලියපු කෙනෙක්. බලාගාර වලින් ඔව්. විදුලි බලාගාර වලින් ගන්නවා. විදුලිය කියලාත් ඕනනම් දාන්න පුළුවන්. හැබැයි ඒක charge කරන ඒවට. එහෙම නැත්තම් මේ ඉස්සර කාලේ විදුලි බන්ධම් ගත්තොත් ඒවට විදුලිය මේ ශක්තිය ලබා ගත්තේ මොනවෙන්ද? ගිහන්සා. වියලි කෝෂ වලින් ඔව්. වියලි කෝෂ මගින්. එහෙනම් ඒකේ ලියන්න පුළුවන් වියලි කෝෂ විදුලිය දෙකම බලාගාර වියලි කෝෂ බලාගාර කියලා ලියන්න නැතුව විදුලිය කියලා ගමු. බලාගාර වලින් තමයි ලැබෙන්නේ. රෙදි වේලීම. රෙදි වේලන්න ශක්ති ප්‍රභවයක් ප්‍රධාන ශක්ති ප්‍රභවයක් තියෙනවා. ඔව්. තිසංග ඉර එළිය ඔව්. ඉර එළිය නෙමෙයි. ඉර එහෙම නැත්නම් සූර්යයා. සූර්යයා කියලා දාමු. ප්‍රභවයේ විදියට සූර්යයා ගන්න පුළුවන්. සූර්යයා. එළිය කියලා දාන්න එපා. මොකද ප්‍රභවය තමයි අපි දාන්න ඕන. අනිත් එක එළිය කියපුවාම ආලෝකයනේ. රූපවාහිනිය ක්‍රියා කිරීම. බලන්න රූපවාහිනිය ක්‍රියා කරන්න මොකද්ද? ශක්ති ප්‍රභවයේ විදියට පාවිච්චි වෙන්නේ. ඔව්. මනෝමිතා විදුලිය මගින් ඔව් විදුලිය. විදුලිය තමයි ඒකෙන් ඊළඟට ශාක ප්‍රභා සංශ්ලේෂණය. ශාක ප්‍රභා සංශ්ලේෂණයට ශක්තිය ලබා දෙන ප්‍රභාවය මොකක්ද? ඔව් දිනුක සූර්යා ගයි සූර්යයා. සූර්යාගේ ආලෝක ශක්තිය තමයි පාවිච්චි කරන්නේ ප්‍රභවයේ සූර්යයා. නොරොච්චෝලේ තාප බලාගාරය ක්‍රියා කිරීම. ඔව්. නොරොච්චෝලේ තාප බලාගාරයට මොකද්ද ශක්ති ප්‍රභවය වෙන්නේ? කොබලන්න දන්න අය. මොකද්ද ශක්ති ප්‍රභවයේ විදියට ගන්න පුළුවන්? දන්න අය කොබලන්න. ඔව් දක්ෂිණ ගල් අඟුරු ඔව් හොඳයි. ගල් අඟුරු තමයි නොරොච්චෝලේ බලාගාරේ ශක්ති ප්‍රභවය. ගල් අඟුරු. ඒතර මෙතන පේනවා ඇති විවිධ ප්‍රභව වලින් මේ කාර්යයන් කරන්න ශක්තිය ගන්නවා. හැබැයි මේ ශක්ති ප්‍රභව කියන ඒවා ගත්තාම සමහර ශක්ති ප්‍රභව තියෙනවා. දැන් මේ මෑත කාලෙත් විතර කියවුණා මේ දැන් තව ටික කාලයක් යනකොට විශේෂයෙන්ම ඩීසල් පෙට්‍රල් වගේ ඉන්ධන අවසන් වෙනවා කියලා. මොකද මේ ඩීසල් පෙට්‍රල් වගේ ඒවා ගල් අඟුරු වගේ ඒවා මේ පාවිච්චි කරන වේගෙන් හැදෙන්නේ නැහැ. පාවිච්චි කරන්න ඒවා ඉවර වෙමින් යනවා, ෂය වෙමින් යනවා. ඒ පාවිච්චි කරන වේගෙන් නැවත නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. භාවිතයේදී ෂය වෙනවා. නැවත නිර්මාණය වීමක් එක්ක සිද්ධ වෙන්නේ නැහැ, එක්ක ඊටාම හැමින් වෙන්නේ. මේ සමහර ශක්ති ප්‍රභව තියෙනවා පාවිච්චි කළා කියලා ඉවර වෙන්නේ නැහැ එහෙම. දැන් සූර්ය ශක්තිය අපි කොච්චර පාවිච්චි කරත් ඒක ඉවර වීමක් නැහැ. දිගටම ලැබෙනවා. ඒ වගේම තමයි දැන් සුළඟ වගේ එකක්. මුහුදු රළ. ඒක පාවිච්චි කරා කියලා ඊළඟට එන රැල්ල අඩු වෙන්නේ නැහැ. එහෙම භාවිතා කරනකොට මේ ඒ භාවිතා කරන අතරතුර කෙටි කාලයකින්ම නැවත ඇති වෙන ශක්ති ප්‍රභව වලට කියනවා පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියලා.
සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් මේ අවසන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කෙටි කාලයකින්ම අලුතෙන් හැදෙනවා ආයිත්. පුනර්ජනනීය ප්‍රභව කියලා කියනවා. තව කොටසක් තියෙනවා පාවිච්චි කරන වේගෙන් හැදෙන්නේ නැති නිසා භාවිතා කරන්න ඒවා ටික ටික අඩු වෙමින් යනවා. ඒ කියන්නේ එක්ක ඒවා හැදෙන්න ලොකු කාලයක් යනවා. එහෙම නැත්නම් හැදෙන්නෙම නැහැ. ඒතර මේ එකපාරක් පාවිච්චි කරාට පස්සේ නැවත හටගන්නේ නැති හෝ හට ගැනීමට දීර්ඝ කාලයක් ගත වෙන ශක්ති ප්‍රභව වලට කියනවා පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව කියලා. අපිට පුළුවන් ඔය ශක්ති ප්‍රභව කියන ඒවා කොටස් දෙකකට බෙදන්න. එතන වෙනම ලියමු ශක්ති ප්‍රභව ප්‍රධාන වර්ග දෙකකට වෙන් කළ හැකිය. වර්ග කළ හැකිය. ඒකේ වර්ග දෙක තමයි මේ විදිහට මේ සටහන බෙදලා අඳින්නකෝ. පුනර්ජනනීය ශක්ති ප්‍රභව සහ පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව. මොනවද මේ පුනර්ජනනීය කියන්නේ? භාවිතා කරන අතරතුර හෝ කෙටි කාලයකින් නැවත හට ගන්න ශක්ති ප්‍රභව තමයි පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියන්නේ. පුනර්ජනනීය නොවන කියන්නේ එකපාරක් පාවිච්චි කරාට පස්සේ නැවත ඇති වෙන්නේ නැති හෝ හට ගැනීමට දීර්ඝ කාලයක් ගත වෙන ශක්ති ප්‍රභව. මේ ටිකත් එක්ක මේ සටහන අඳින්නකෝ.
හරි මම හිතන්නේ දැන් මේ ටික ලියාගත්තනේ. මේ වර්ග දෙකට මොනවද ගන්න පුළුවන් උදාහරණ. ඒ කියන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභව වලටයි පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව වලටයි උදාහරණ ගත්තොත්. ඉස්සෙල්ලා බලන්න පුනර්ජනනීය ශක්ති ප්‍රභව. මොනවද මේකට ගන්න පුළුවන් උදාහරණ ඔයගොල්ලෝ දාන්න. ඔව්. මොනවද ගන්න පුළුවන් උදාහරණ? පුනර්ජනනීය. ඔව් එක උදාහරණයක් කියන්න බලන්න. පසින්දු මොනවද ගන්න පුළුවන් උදාහරණයක්? සූර්ය හොඳයි. සූර්යයා හරි. පුනර්ජනනීය ශක්ති ප්‍රභවයකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සූර්යයා. තව ඒ වගේ එකක් මතක් කරන්න වෙන කෙනෙක්? සූර්යය අරුණාම තව මොනවද? පුනර්ජනනීය ප්‍රභව. ශක්ති ප්‍රභව. මනුල මොනවද ගන්න පුළුවන් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් තව? ඔලීනා මොනවද තව ගන්න පුළුවන් පුනර්ජනනීය ප්‍රභවය? ලක්විදු මුහුදු රළ හොඳයි. ඔව් මුහුදු රළ ගන්න පුළුවන්. ඉවර වෙන්නේ නැහැ ඒක. හරි. වෙන මොනවද ඒ වගේ ගන්න පුළුවන් තවත්? විහාර බලාගාර අපෝ කියන්නකෝ මොකද්ද? බලාගාර බලාගාර කියවපුවාම මොනවද බලාගාර? බලාගාර එක එක ඒවා තියෙනවනේ. දැන් මේ අපි කතා කරන්නේ පුනර්ජනනීය. ඒ කියන්නේ නැවත ශක්තිය ඇති වෙන ඒවා. සූර්යයා හරි මුහුදු රළ හරි තව අපිට ගන්න පුළුවන් සුළඟ. ඊට අමතරව මේ බලාගාර කියන එක ගත්තාම බලාගාර ප්‍රශ්න තියෙන මේ බලාගාර කිව්වට අපි ඒවැ ශක්තිය නිපදවන්න වෙනත් ක්‍රම වලටනේ. එක්කෝ ගල් අඟුරු පාවිච්චි කරනවා නැත්නම් වෙන මොනවා හරි ශක්තිය නිපදවන ද්‍රව්‍යයක් පාවිච්චි කළා තමයි ඒකේ ශක්තිය නිපදවන්නේ. එතකොට ඒ ශක්තිය නිපදවන්න පාවිච්චි කරන ද්‍රව්‍ය ඉවර වෙනවා. දැන් අපිට ජලය ගන්න පුළුවන් පුනර්ජනනීය විදියට. ජලය ප්‍රභවයක් විදියට. පොළව ඇතුලේ තියෙන භූ තාපය. පොළව ඇතුලේ අඩංගු වෙලා තියෙන භූ තාපය. පොළවේ තාපය. ඔතන වෙනම ලියමුකෝ පුනර්ජනනීය ශක්ති ප්‍රභව වලට උදාහරණ කියලා ලියලා ඒ වගේම දැන් ඔය ගස් කොළන් වලින් ලබා ගන්න ඉන්ධන ඒවා පාවිච්චි කරන අතරතුර හැදෙනවනේ නැවත. ඒකට ඒවට අපි කියන්නේ මේ ජීවි කොටස් ඉන්ධන විදිහට පාවිච්චි කරනවා නම් ජෛව ස්කන්ධ කියලා. ඒකට දර, පොල් කටු, පොල් එලි, දහයියා, ලී කුඩු, පිදුරු ඒ වගේ ඒවාට කියන්නේ ජෛව ස්කන්ධ.
ජෛවස්කන්ධ කියන එකට අයිති වෙනවා. ඒ වගේ ශාක සත්ව කොටස් ගොම කියන එකත් ජෛවස්කන්ධයක් විදිහට ගන්න පුළුවන් ඕනනම් ගොම වියලි ගොම පාවිච්චි කරනවා ඉන්ධනයක් විදිහට. මේතකොට පුනර්ජනනීය ශක්ති ප්‍රභව පාවිච්චි කිරීමේදී එක්ක අවසන් වෙන්නේ නැත්නම් ඉක්මනින් හැදෙනවා. ඒ වගේම දැන් භාවිතා කරද්දී ඉවර වෙනවා. ඉක්මනින් හැදෙන්නේ නැති පුනර්ජනනීය නොවන ඒවට උදාහරණ මොනවද? පුනර්ජනනීය නොවන කියන වර්ගයට අයිති උදාහරණ මතක් කරන්න බලන්න. මොනවද මේකට ගන්න පුළුවන්? නෝගිත් නදුනි පොසිල ඉන්ධන ආපහු කියන්න පුතා. පොසිල ඉන්ධන පොසිල ඉන්ධන හොඳයි. ඔව්. පොසිල ඉන්ධන වර්ග කියන්නේ අපි පොළවෙන් ලබා ගන්න. ඔව් ආපහු කියන්නකෝ නදුනි. ගල් අඟුරු ගල් අඟුරු. ඒතර ගල් අඟුරු, ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, LP ගෑස් මේ සියල්ල අයිති වෙන්නේ පොසිල ඉන්ධන යටතට. පොදුවේ ගත්තොත් පොසිල ඉන්ධන මේකට අයිති වෙනවා. එතකොට ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, LP ගෑස්, දැවි තෙල් ඒ වගේ ඒවා පොසිල ඉන්ධන. පොළව ඇතුලේ හැදිලා අපි එළියට ගන්න ඉන්ධන වර්ග පොසිල ඉන්ධන. ඊට අමතරව තවත් තියෙනවා. ඔය න්‍යෂ්ටික ශක්තිය කියන එක. න්‍යෂ්ටික බලාගාර වලින් නිපදවනවා න්‍යෂ්ටික ශක්තිය. ඒ වගේම ස්වභාවික වායු, මීතේන් වගේ වායු ඒවත් පොළව ඇතුලේ හැදිලා උඩට එනවා. ඔය වගුරු බිම් වලින් එහෙම ස්වභාවික වායු කියන ඒවා. එතන වෙනම එතකොට ලියමු උදාහරණ කීපයක්. ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, දැවි තෙල්, LP ගෑස්, ගල් අඟුරු, ස්වභාවික වායු, උදාහරණ විදිහට ගන්න පුළුවන් මීතේන්, ඒ වගේම මේ න්‍යෂ්ටික ශක්තියත් පුනර්ජනනීය නොවන ඒ විදිහට ගන්න පුළුවන්. දැන් මේ පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන කියලා අපි පාවිච්චි කරන ශක්ති ප්‍රභව වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකෙන් ඔය පුනර්ජනනීය ශක්ති ප්‍රභව අතර ප්‍රධානම ශක්ති ප්‍රභවය තමයි සූර්යයා. වෙනම අනුමාත්‍රකාවක් විදිහට ලියමු.
වෙනම අනුමාතෘකාවකදී ලියමු පුනර්ජනනීය ශක්ති ප්‍රභව වර්ග පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියලා ලියලා කෙටියෙන් කීපයක් විස්තර කරගන්න යන්නේ. කීපයක් ගමු. පළවෙනි එක විදිහට ගමු සූර්යයා. දැන් මේ සූර්යයා කියන ප්‍රභවය ගත්තොත් මේකෙන් ලැබෙන ප්‍රධාන ශක්ති වර්ග දෙකක්. කාටද මතක? සූර්යාගෙන් අපිට ලැබෙන ප්‍රධාන ශක්ති වර්ග දෙකක් තියෙනවා. ඔව් ගෑන්ස. ආලෝකය සහ තාපය. ඔව් ආලෝක ශක්තියයි හොඳයි තාප ශක්තියයි. ඒ ශක්ති වර්ග දෙකක් සූර්යයා කියන ප්‍රභවයෙන් අපිට ලැබෙනවා. ඉතින් මේ සූර්යාගේ ඔය ආලෝක ශක්තිය තාප ශක්තිය ගත්තොත් විශේෂයෙන්ම තාප ශක්තිය පාවිච්චි වෙලා තමයි වායුගෝලය ඇතුලේ සුළං ඇති වෙන්නේ. ඒ වගේ මුහුදේ දියවැල් හටගන්නේ. විශේෂයෙන්ම සූර්යාගේ තාප ශක්තිය උදව් වෙන්නේ. ශාකවල ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ සූර්යාගේ මොන ශක්තියෙන්ද? ආලෝක ශක්තිය පාවිච්චි වෙලා. ඉතින් අපිත් මේ ශක්තිය පාවිච්චි කරලා යම් යම් කාර්යයන් කරගන්නවා. සූර්යා කියන එකේ ලියමු. ඒකේ යටතේ ලියමු සූර්යාගෙන් ලැබෙන ශක්ති වර්ග දෙකකි. වර්ග දෙක ලියන්නකෝ. ශක්ති වර්ග දෙක ඉවද. තාප ශක්තියයි ආලෝක ශක්තියයි. දැන් තාප ශක්තිය කියන එක ගත්තොත් මේකෙන් ස්වභාවිකව මේ තාප ශක්තිය පාවිච්චි වෙනවා සුළඟ ඇති වෙන්න. ඒ වගේම මුහුදු දියවැල් ඇති වෙන්න. වායුගෝලයේ උණුසුම පවත්ව ගන්න. වෙනම් පාටකින් ලියන තරුවක් දාලා සූර්යාගේ තාප ශක්තිය සුළඟ ඇතිවීමටත් වායුගෝලය උණුසුම් කිරීමටත්
වායුගෝලය උණුසුම් කිරීමටත් සාගර දියවැල් හට ගැනීමටත් උදව් වේ. දැන් ඔය සූර්යාගේ තාප ශක්තිය අපි පාවිච්චි කරන අවස්ථා කීපයක් තියෙනවා. අපි මොනවද සූර්යාගේ තාප ශක්තියෙන් ගන්න ප්‍රයෝජන? ඒවා හයදිත් ඕගොල්ලෝ දන්නේවා. අපි මොනවද සූර්යාගේ තාප ශක්තිය ප්‍රයෝජන ගන්න අවස්ථා? ඔව් ලකිඳු. ලකිඳු මොනවද සූර්යාගේ තාප ශක්තිය පාවිච්චි කර ගන්න අවස්ථා? නෝගිත් මොනවද සූර්යාගේ තාප ශක්තිය පාවිච්චි කර ගන්න අවස්ථා? ප්‍රතිවේලීමට ඔව් රෙදි වේලීම. විදුලි හරි. එකක් රෙදි වේලීම හරි. වෙන පසින්දු වෙන මොනවටද ගන්න අපි? ශරීරයේ උෂ්ණත්වය පවත්වා ගැනීම. ශරීරයේ උෂ්ණත්වය පවත්වා ගන්නේ සූර්යාගේ ශක්තියෙන්ද? එහෙනම් රැට එහෙම සෑහෙන ප්‍රශ්නයක් වෙනවා අපිට. නේද? ශරීරයේ උෂ්ණත්වය නේ වායුගෝලයේ උෂ්ණත්වය පවත්වා ගන්න උදව් වෙනවා. ඔව් කාවින්දි සිග්නල් වල මාක් කරලා ගැටලුවක් තියෙනවා මම හිතන්නේ නේද? නේ දිනුග කිරීමට හොඳයි මේ සිග්නල් වල මාක් කරලා අවුලක් තියෙනවා එයාගේ. දිනුක මොකද්ද කිව්වේ? සූර්ය පැනල ක්‍රියා කිරීමට සූර්ය පැනල ක්‍රියා කරන්න උදව් වෙන්නේ හැබැයි සූර්යාගේ තාප ශක්තිය නෙවෙයි. ඒ සූර්යාගේ ආලෝක ශක්තිය තමයි සූර්ය පැනල වලට පාවිච්චි කරන්නේ. මම ඇහුවේ සූර්යාගේ තාප ශක්තිය පාවිච්චි කරන අවස්ථා අපි. ඒ සූර්ය පැනල ක්‍රියාත්මක කරන්න උදව් වෙන්නේ තාප ශක්තිය නෙමෙයි ආලෝක ශක්තිය. ඒක මතක තියාගන්න. ඔව් සූර්යාගේ තාප ශක්තිය අපි පාවිච්චි කරගන්න අවස්ථා මොනවද? ඔව් උලාන් බහිශ්‍රාවය පිට කිරීමට මොකද්ද මට ආපහු කියන්න බෑ මට තේරුන්නේ නැහැ කියපු එක. බහිශ්‍රාවය පිට කිරීමට කියනවා කියන්නේ මේ දහඩිය දානවා කියන එකද? ඔව් සර්. ඔව් දහඩිය දැමීම සිද්ධ වෙනවා තාපයත් එක්ක. නමුත් දැන් තාපයේ හින්දා අපි කරගන්න එකක් නෙමෙයි ඒක. අපිට බහිස්රාවය කරන්න ඕන හින්දා තමයි දහඩිය පිට කරන්නේ. ඒකට උදව් වෙනවා උණුසුම. නැතුව අපි බහිස්රාවය කරන්නේ තාපයේ තියෙන හින්දා නෙවෙයි. තාප ශක්තිය මේ පාවිච්චි කරන්න මේ හදාගත්ත උපකරණත් සමහර ගෙවල් වල තියෙනවා. දැන් තාප ශක්තිය පාවිච්චි කරලා යම් යම් වැඩ කරගන්න හදපු උපකරණ තියෙනවා. මොනවද? එහෙම ඒවා. ඔව්. දිනුග. සූර්ය තාපක ඔව් සූර්ය තාපක. නැත්නම් සූර්ය තාප විදිහට සූර්ය තාපේ පාවිච්චි කරලා අර
වතුර උණු කරන සූර්ය ජලතාපක කියලා මේවට කියන්නේ ඇත්තටම සූර්ය ජලතාපක තියෙනවා. ඒ වගේම සමහර රටවල මේ සූර්ය තාපයෙන් ආහාර පිසීමට හදලා තියෙනවා සූර්ය තාප උඳුන් කියන ඒවා. සූර්ය තාප උඳුන්. උතන වෙනම රුලක් ඇරලා ලියන්න සූර්යාගේ තාප ශක්තිය වාක්‍යයක් විදිහට ලියමු. දරුවක් දාලා සූර්යාගේ තාප ශක්තිය ප්‍රයෝජනයට ගෙන කාර්ය සිදු කරන නොයෙක් උපකරණ නිපදවා තිබේ. උදාහරණ විදිහට ගත්තොත් එකක් තමයි සූර්ය ජලතාපක. ඒ වගේම සූර්ය තාප උඳුන් ඒවා සූර්යාගේ තාප ශක්තිය පාවිච්චි කරලා කාර්යයන් කරන්න හදව ප්‍රධාන උපකරණ දෙකක් සූර්ය ජලතාපක සූර්ය තාප උඳුන් කියන ඒවා. සූර්ය ජලතාපක කියන ඒවා දැකලා ඇති සමහර ගෙවල් වල අර වහලේ උඩ අයි කරලා තියෙනවා මේ වගේ ටැංකියක් වගේ එකක් තියෙනවා. ඒකත් එක්ක මේ විදිහට දිලිසෙන මතු පිටක් තියෙන පෘෂ්ඨයක් තියෙනවා. මේක සමහර අය නම් වරද්දලා හිතා ගන්නවා මේ සූර්ය කෝෂයක් කියලා. මේ සූර්ය කෝෂයක් නෙමෙයි. මේක මේ බට මෙහෙම තියෙනවා. ඔම ජලය තමයි මේ බට දිගේ ඇවිල්ලා මේකෙත් ඇත්තට මෙන්න මෙහෙම නාලාකාර ඔහොම නගර ගැහිච්ච නාලයක් තියෙනවා ඇතුලේ. ඒක පේන්නේ නැහැ පිටින්. ඒ වගේ සැකස්මක් තියෙන්නේ. එතන මේකට මේ සූර්ය තාපය වටනහම මේ බට ඇතුලෙන් යන ජලය රත් වෙනවා. රත් වෙලා මේ ටැංකියටම යනවා ආපහු මෙහෙන්. මේක උණුසුම් බෝතලයක් වගේ මේ ටැංකිය. ඒතර මේ රස්නේ වතුර වල උණුසුම රැඳෙනවා. ඒතර මේකට සිසිල් ජලය ඇතුල් කරන්න වෙනම නලයක් තියෙනවා. ඊට පස්සේ මේ උණු වතුර ලබා ගන්නවා. ලබාගෙන සමහරට අර නාන්න එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ෂවර් එකට සූර්ය ජලතාපකයකින් කරන ජලය රත් කිරීම. તો විදුලි නිපදවීමක් නෙමෙයි. එතන ඊට පස්සේ ලියමු සූර්ය තලුව දාලා යන්නේ සූර්ය ජලතාපකයක් මගින් නිවසේ විවිධ කටයුතු වලට උණු ජලය ලබා ගැනීමට හැකිය. මෙහිදී
මෙහිදී ජලය රත් කරන්නේ සූර්යාගේ තාප ශක්තිය උදව් වෙනි. අපිට පුළුවන් මේ සූර්ය ජල තාපකයක ආකෘතියක් හදන්න. මෙහෙම එකක් අය හයේදිත් වෙනත් විදියකට හදලා තියෙනවා. හදපු එකක් මතක් කරගෙන ඇති. මේ හයේදිත් අපි කතා කරලා තියෙනවා. දැන් මේක ඊට වඩා පොඩ්ඩක් වෙනස්ස. අය කතා කරපු එකට වඩා වෙනස්ස තියෙන එකක්. උපක්‍රමය මේ විදිහම තමයි. මේ පොඩි ජල ටැංකියක් උඩින් රඳවලා මේ වගේ ජල ටැංකියක් උඩ එහෙම රඳවගෙන ඊට පස්සේ පහළ අර ඇතුලේ කළු පාට පෘෂ්ඨයක් දාපු කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලේ දඟර විදියට නලයක් රබර් නලයක් ගන්න පුළුවන්. ඒකටත් කළු පාට එකක්ම ගත්තොත් වඩා හොඳයි. මේ විදිහේ කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලේ මෙහෙම රබර් නලයක් මෙහෙම දඟර ගහිච්ච විදිහට යවලා තියෙනවා. මේකේ ඇතුලේ පෘෂ්ඨය ගත්තොත් කළු පාට කරලා තියෙන්නේ. මෙතනින් මේකට මේ උණු මේ ඇල් වතුර එන්න සලස්වනවා. මම මේක පැති දෙක මේ මෙහාට ගන්නම්. මේ පැත්තෙන් ගත්තොත් මෙතනින් ඇල් වතුර ටැංකියේ ඉඳලා නලයට එනවා.
එතකොට මේකේ මේ මෙහෙන් එහාට එන්නේ අර සිසිල් ජලය දැන් ඇල් වතුර මෙතන මෙහාට උඩට යන්නේ කුණු වතුර. මේ කළු පාට කරලා තියෙන මේ ඇතුළත පෘෂ්ඨය කළු පාට කරලා තියෙන ඇතුළේ පෘෂ්ඨය. ඒතර අර තාපය උරා ගැනීම වැඩි විකිරණ තාපය කියන එක කියන්නේ තාපය උරා ගැනීම වැඩි ওই කළු පාට පෘෂ්ඨ වලට. ඒතර හොඳින් රත් වෙනවා අර බටේ ඇතුලේ තියෙන ජලය. මේකේ රූපයක් මේ ඔයගොල්ලන්ගේ අච්චුපතේ තියෙනවා. එතන ප්‍රශ්නයක් විදියට ලියන්නකෝ මේ සරල ප්‍රශ්නයක් විදියට ලියන්න. සරල සූර්ය සරල සූර්ය ජලතාපකයක් සාධන අයුරු රූප සටහනකින් දක්වන්න. රූප සටහනකින් දක්වන්න. මේක වහලයක් උඩ වගේ එහෙම නැත්නම් හොඳින් ඉරේලිය වැටෙන තැනක තමයි තියන්නේ. ටිකක් වෙලා යනකොට අර ජල ටැංකිය ඇතුලේ ජලය රත් වීමක් වෙනවා. එතන මේ රූල් 10ක් වගේ ඉඩක් තියන්නකො රූපයට. රූල් 10ක් 8ක් 10ක් වගේ ඉඩක්. ඊට පස්සේ යට ලියන්න මෙහි කළු පෘෂ්ඨය මගින් රූපයට තියලා ඉඩ ඒක යටින් ලියන්න මෙහි කළු පෘෂ්ඨය මගින් වැඩිපුර සූර්ය තාපය අවශෝෂණය කරගනී. එවිට දඟර ගැසුණු නාලය තුල ඇති සිසිල් ජලය රත් වේ. එම ජලය ජල ටැංකියේ එම ජලය
ජල ටැංකියේ ඉහළින් ඇති නලය ඔස්සේ ඉහළින් ඇති නලය ඔස්සේ ටැංකිය තුළට ගමන් කරයි. මේක දිගින් දිගට සිද්ධ වෙන හින්දා දිගින් දිගට මේක වෙනවා. එතකොට මේ ටැංකිය ඇතුලේ තැලි ජලයේ උෂ්ණත්වය ඉහළාගයක තියාගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් සූර්ය ජල තාපකයකින් කරන්නේ මේ ජලය රත් කිරීමනේ. ගොඩක් ගෙවල් වල වහලේ උඩ තමයි මේ සූර්ය ජල තාපක පද්ධතිය හයි කරලා තියෙන්නේ. ඊළඟ මම තව එකක් වань අර සූර්ය තාප උඳුන කියලා. සූර්ය තාපක උඳුන නැත්නම් සූර්ය තාප උඳුනෙන් කරන්නේ මේකෙනුත් දැන් අපිට මේ කේතලයක වගේ තියෙන ජලය රත් කරන්න පුළුවන්. භාජනයක ආහාර පිසීමක් කරන්න පුළුවන්. බත් එකක් ඉදෙනවා වගේක් කරන්න පුළුවන්. ඒතර ඒකේ සැකස්ම ගත්තොත් එහෙම සූර්ය තාප උඳුනක තියෙන්නේ මේ වගේ සැකස්මක්. ඒකේ තියෙනවා අර මෙන්න මේ වගේ හැඩයක තැටියක් වගේ එකක්. අවතල හැඩයක්. ඇතුළට නිරා ගිහින් තියෙන හරියට ඔය මේ ඩයලොග් ටීවී ඇන්ටනා තියෙන්නේ. ඒ වගේ. ඇතුළට නිරා ගිහින් තියෙන්නේ. මේකේ මේ වක්‍ර වෙච්ච පෘෂ්ඨය ඇතුළේ තියෙන්නේ. ඇතුළට නිරා ගිය මේ වගේ තැටියක් දිලිසෙන පෘෂ්ඨයක් මේ ඇතුළත තියෙන්නේ. ඊට පස්සේ මේකේ රඳවලා තියෙනවා මෙහෙම. දැන් මේක ආධාරකයකින් කොහොම හයි කළා සූර්ය තාප කිරණ එන පැත්තට හරවලා තියෙන්නේ. මේකේ තියෙනවා මෙහෙම ආධාරක එකක් දාලා මෙතන අර උඳුනක් තියන්න පුළුවන් විදිහට මෙහෙම සැකස්මක් හදලා තියෙනවා. උඳුනක් රඳවන්න පුළුවන් විදිහට මාක්කාරී ආහාර පිසින බඳුනක් මේක උඩම තියන්න පුළුවන්. මේ විදිහට. ඒත් මේකට වතුර දාලා වතුර රත් කිරීම හරි ආහාර පිසීම හරි ඒවා එක කරන්න පුළුවන්. මේකේ වෙන්නේ ඇත්තටම මේ ආධාරක වලින් මෙහෙම හයි කරලා තියෙන්නේ. ආධාරක වලින් මේ කොටස හයි කරලා තියෙන්නේ. මේකේ වෙන්නේ අර සූර්ය තාපය ආපුවාම තාප කිරණ ඇවිල්ලා මේ ඔක්කොම මේ එන කිරණ මේ අර පෘෂ්ඨයේ වැදිලා එක තැනකට ඔක්කොම එකතු වෙනවා. මේ ඔක්කොම ටික බඳුනට තමයි එල්ල වෙන්නේ.
ඔක්කොම ටික මේ එක තැනකට එකතු වෙනවා. ඒකට එතන උෂ්ණත්වය ඉහළ යනවා. ඒ නිසා ඉක්මනින් මේ වාජනය රත් වෙනවා. වතුර ඉබුණ වතුර එක පැහැෙනකන් රත් කරන්නත් පුළුවන්. දැන් මේ විදිහේ සූර්ය තාප උඳුනක ක්‍රියාව අපිට පෙන්වන්න පුළුවන්. ඔය විදුලි පන්දමක ටෝච් එක තියෙනව නේද? අර බල්බ් එකට පිටිපස්සෙන් දිලිසෙන ඒ වගේ පරාවර්තකයක්. මේ විදිහේ පරාවර්තකයක් තියෙනවා ටෝච් එක බල්බ් එකට පිටිපස්සෙන්. මම දැකලා ඇති. මෙතන තමයි බල්බ් එක තියලා තියෙන්නේ. ඒතර මේකේ අර ඇතුළත ගොඩක් දිස්නයක් සහිතව තමයි තියෙන්නේ. ඇතුළත දිස්නයක් තියෙනවා. මේ වගේ පරාවර්තක කීපයක් හොයාගන්න එක එක ප්‍රමාණවල. දැන් ටෝච් වල තියෙනවා, ඊළඟට වාහන ලාම්පු වල තියෙනවා, ඊට පස්සේ මේ බයිසිකල් වල තියෙන ලාම්පුවෙත් තියෙනවා. ඊට පස්සේ මේ පරාවර්තකයේ මැද කොටසේ මැද හරියේ ක්ලේ ටිකක් අරගෙන අලවලහොම ඒ ගිනි කූරු කීපයක් හයි කර ගන්නවා ක්ලේ වල. ඒ ගිනි කූරු හයි කරගෙන දැන් මේ පරාවර්තකය ඉරේලිය දිහාවට යොමු කරාම ඒ ආලෝක කිරණ ඇවිල්ලා තිතක් වගේ හැදෙන ස්ථානයේ තමයි ගිනි කූරු වල හිස තියාගන්නේ. ගිනි කූරු හිස තියාගන්නේ තිතක් වගේ හැදෙන තැන. මේ විදිහට ගිනි කූරු කීපයක් ගන්න පුළුවන්. ගිනි කූරු හිස වෙතට තමයි අර ආලෝක කිරණ ඇවිල්ලා පරාවර්තනය වෙන්නේ. ඇත්තටම ආලෝක කිරණත් එක්ක මේ තාප කිරණ එනවා. ඒකයි වෙන්නේ. තාප කිරණ වලින් තමයි රත් වෙලා ටික වෙලාවක් යනකොට මෙහෙම මේ ආපු විද ආලෝක කිරණ ගිනි කූරු හිස තියෙන තැනට ඔක්කොම එකතු වෙන්නේ. එතකොට මේ ගිනි කූරු හිසේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ඒක පත්තු වෙනවා. කියන්නේ තාපය එක තැනකට එකතු කිරීමක් මේකෙන් කරන්නේ. ඒකට මේ වගේ දැන් පරාවර්තක එක එක ප්‍රමාණවල පරාවර්තක අරගෙන මේ තියෙන්නේ. එතකොට අර අවතල පරාවර්තකය එක එක ප්‍රමාණවලේ වරන් වත්තාම ටිකක් විශාල එකක් ගත්තොත් ඉක්මනින් අර ගිනි කූරු ගිනි ගන්නවා. වෙනම තරුවක් දාලා ලියන්න සූර්ය තාපක උඳුනකින් සූර්ය තාපක උඳුනකින් සූර්ය තාපක උඳුනකින් බඳුනක ඇති ජලය රත් කිරීම බඳුනක ඇති ජලය රත් කිරීම බඳුනක
බත් පිසීම වැනි කාර්යයන් කළ හැකිය. බඳුනක බත් පිසීම වැනි කාර්යයන් කළ හැකිය. විතරයි සූර්යතාප හොඳුනේ අර පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට ඒකෙන් ගන්න පුළුවන් තාප ප්‍රමාණය වැඩි වෙනවා. වෙනම පාටකින් ලියන්න තරුවක් දාලා සූර්යතාපක හොඳුනේ පෘෂ්ඨ වර්ගඵලය සූර්යතාපක හොඳුනේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට එමගින් ලැබෙන තාපයද වැඩි වේ. මේක තරුවක් දාලා වෙන පාටකින් ලියන්න, එහෙම නැත්නම් highlight කරගන්න වාක්‍යෙම තාපයද වැඩි වේ. දැන් මේක බලන්න මේ වර්ගඵලය වැඩි වෙනකොට තාපය වැඩි වෙනවද කියලා බලන්න පුළුවන් සරල ක්‍රියාකාරකමක් තමයි මම අර කලින් කිව්වේ. එතන යටින් ලියන්න මේ දැන් මෙය නිරීක්ෂණය කිරීමට පහත සරල ක්‍රියාකාරකම කළ හැකිය. පහත සරල ක්‍රියාකාරකම කළ හැකිය. මේකෙදි කරන්න පුළුවන් දේ තමයි අර විදුලි පන්දම් වල තියෙන එක එක ප්‍රමාණවල පරාවර්තක කීපයක් ගන්නවා. තරු දාලා ලියමු. මේ ටෝච් වල බල්බ් එකට පිටිපස්සෙන් තියෙන දිලිසෙන පෘෂ්ඨයක් විදුලි පන්දම් කීපයක විවිධ ප්‍රමාණයේ පරාවර්තක කීපයක් ගන්න. පරාවර්තකය
පරාවර්තක හිරු එළිය දෙසට හරවා එම හිරු එළිය එම හිරු එළිය පරාවර්තනය වී එක්රැස් වෙන එම හිරු එළිය පරාවර්තනය වී එක්රැස් වෙන ස්ථානයේ ගිනිකූර හිස පිහිටන ලෙසට පිහිටන ලෙසට ක්ලේවල උදව්වෙන් ක්ලේ කියන එක දන්නවනේ ක්ලේවල උදව්වෙන් ගිනිකූරු රඳවන්න ගිනිකූර දැල්වීමට ගතවන කාලය එක් අවස්ථාවේ මැනගන්න ගිනිකූර දැල්වීමට ගතවන කාලය එක් අවස්ථාවේ මැනගන්න ඒ කියන්නේ මේකේ දැන් අර පරාවර්තක ගන්න විවිධ ප්‍රමාණවල පරාවර්තක එතකොට මේකෙදී අර එක ප්‍රමාණවල අරගෙන මේ පරාවර්තක අරගෙන කරාම විශාල පරාවර්තකයක් ගත්ත අවස්ථාවේදී ඉක්මනින් ගිනිකුරු පත්තු වෙනවා. කුඩා පරාවර්තකයක් ගත්ත අවස්ථාවේදී ගිනිකුරු පත්තු වෙන ගත වෙන කාලය වැඩි. මේ වගේ මේ තියෙන්නේ අපි හිතමුකෝ එක පරාවර්තකයක් කියලා. ඒකේ ගිනිකුරු හයි කරලා තිබ්බහම දැල් වෙන්න ගත වෙන කාලයයි මේ වගේ ඊට වඩා විශාල වර්ගඵලයක් තියෙන පරාවර්තකයක් තිබ්බහම ඒවැ ගිනිකුරු දැල් වෙන්න ගත වෙන කාලය බැලුවොත් එක වෙනස්. මේ තියෙන ගිනිකුරු මේ ඇතුලේ ක්ලේ වලින් තමයි හදවලා තියෙන්නේ මෙහෙම ක්ලේ අලවලා ඒ විදිහට
එතන මේ දල රූප දෙකක් පෙන්වන්නකො පැන්සලෙන් නිකන් ඇඳලා මේ තියෙන එතකොට ගිනි කූරු එතන clay ඔය පරාවර්තකය ඇතුළෙත් පේන ඇතුළත් පේන විදිහට ඇඳලා තියෙන්නේ ගිනි කූරු දෙකේ තියෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න ඕන හින්දා විශාල පරාවර්තකයේ ගිනි කූරු ඉක්මනින් දැල් වෙනවා. නිගමනය කරන්න පුළුවන් දේ තමයි පරාවර්තකයේ වර්ගඵලය අනුව ලැබෙන තාප ප්‍රමාණය වෙනස් වෙනවා. වර්ගඵලය වැඩි වෙනකොට තාපය වැඩි වෙනවා. නිරීක්ෂණය නිගමනය කියන දෙකත් ලියලා තියාගන්න. මතකයේ තියාගන්න තොර වර්ගඵලය වැඩි වෙනකොට තාපය වැඩි වෙනවා. එතකොට දැන් සූර්යාගේ තාප ශක්තිය පාවිච්චි කරලා ප්‍රයෝජන ගන්න තියෙන උපකරණ දෙකක් ගැන තමයි අපි කිව්වේ. සූර්ය තාප උඳුනයි සූර්ය ජල තාපකයයි කියන වර්ග දෙක. දැන් අර අපි කිව්ව නේද සූර්යාගේ තියෙනවා කියලා මේ ශක්ති වර්ග දෙකක්. එකක් නේ තාප ශක්තිය. අනිත් එක ආලෝක ශක්තිය. දැන් ආලෝක ශක්තිය පාවිච්චි කරන උපකරණයක් ආලෝක ශක්තිය පාවිච්චි කරලා ප්‍රයෝජනයක් ගන්න හදපු උපකරණයක් මතක් කරන්න බලන්න. මොකද්ද ආලෝක ශක්තිය පාවිච්චි කරලා ප්‍රයෝජන ගන්න පුළුවන් උපකරණය? විහංස? සූර්ය කෝෂ. ඔව් සූර්ය කෝෂ. සූර්ය කෝෂ. ඒ සූර්ය කෝෂ ගොඩක් එකතු කරලා හදලා තියෙන උපකරණයට අපි කියන්නේ සූර්ය පැනලයක් කියලා. සාමාන්‍යයෙන් සූර්ය කෝෂ වලින් කරන්නේ එතකොට සූර්යාගේ ආලෝක ශක්තියෙන් විදුලිය නිපදවන එක. දැන් මේක මුලින්ම හැදුවේ නම් සූර්ය කෝෂ මේ කෘත්‍රිම චන්ද්‍රිකා වලට විදුලිය ලබා දෙන්න. නමුත් අද වෙනකොට නිවෙස් වලට විදුලිය ගන්න, වාහන ධාවනයේදී විදුලියෙන් දුවන වාහන වලට විදුලිය ගන්න, සමහර කර්මාන්තශාලා වලට විදුලිය ගන්න
දැකලා ඇති පාරෙත් තැන් වල තියෙනවා ওই පහන් කණුව දැන් වෙනම හදලා තියෙනවා. කෙලින්ම මේ කණුවේ තියෙන බල්බ් එකට විදුලිය නිපදව ගන්න උඩ හයි කරලා තියෙන පොඩි සූර්ය කෝෂයක්. කැල්කියුලේටර්ස් තියෙනවා සූර්ය කෝෂ වලින් වැඩ කරන ඒවා. සමහර ඔරලෝසු තියෙනවා ඉලෙක්ට්‍රොනික ඔරලෝසු. ඒකට ඒවා සූර්යාගේ ආලෝක ශක්තිය පාවිච්චි කරලා විදුලිය නිපදවන්නයි හදාගෙන තියෙන්නේ. එනම අපි ලියමු දරුවක් දාලා සූර්යාගේ ආලෝක ශක්තිය ශාකෝල ප්‍රභා සංශ්ලේෂණයටත් අපට පරිසරය දැක ගැනීමටත් උදව් වේ. සාමාන්‍යයෙන් ප්‍රභා සංශ්ලේෂණයට ඒ වගේම අපිට පරිසරය දැක ගන්න ආලෝක ශක්තිය පාවිච්චිට ගන්නවා. උදව් වෙනවා. මීට අමතරව සූර්ය කෝෂය නැමැති උපකරණය නිපදවා තිබෙන්නේ කොටද නිපදවලා තියෙන්නේ. සූර්යාගේ ආලෝක ශක්තිය උදව්වෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට සූර්ය කෝෂ ගොඩක් එකතු කරලා සූර්ය පැනල හදලා තියෙනවා. සූර්ය කෝෂ මුලින්ම හැදුවේ නම් කෘත්‍රිම චන්ද්‍රිකාවලට විදුලිය ලබා ගන්න. හැබැයි අද වෙනකොට විදුලියෙන් ධාවනය වන මෝටර රථ වලට විදුලිය ගන්න පහන් කණු වල තියෙන මේ ආලෝක පහන් වලට විදුලිය ගන්න සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ වලට විදුලිය ගන්න නිවෙස් වලට විදුලිය ගන්න අද වෙනකොට මේ සූර්ය කෝෂ පාවිච්චි වෙනවා. ඒකේ වෙනම ලියන්න ප්‍රශ්නයක් විදියට සූර්ය කෝෂ මගින් සිදු කර ගන්නට ලබා ගන්නා ප්‍රයෝජන ලයිස්තු ගත කරන්න. සූර්ය කෝෂ මගින් ලබා ගන්නා ප්‍රයෝජන ලයිස්තු ගත කරන්න. එතකොට ඒකේ රූල් 5ක් විතර ඉඩ තියන්න. එකක් තමයි දැන් කෘත්‍රිම චන්ද්‍රිකාවල විදුලිය ලබා ගන්න. ඊළඟට නිවෙස් වලට විදුලිය ගන්න. පහන් කණු වලට විදුලිය ගන්න. විදුලියෙන් ධාවනය වෙන මෝටර රථ වලට විදුලිය ගන්න. ඉතින් සමහර ඉලෙක්ට්‍රොනික
කැල්කියුලේටර්ස් ඉලෙක්ට්‍රොනික ඔරලෝසු වගේ වට විදුලිය ගන්න. ඒකට ඉඩ තියන්නකො රූල් 5ක් විතර. ඉඩ තියලා තව එක ප්‍රශ්නයක් එතන ලියන්න. සූර්ය කෝෂ භාවිතී සූර්ය කෝෂ භාවිතී වාසි හා අවාසි වෙන වෙනම දක්වන්න. සූර්ය කෝෂ භාවිතයේ වාසි හා අවාසි වෙන වෙනම දක්වන්න. මේ ප්‍රශ්න දෙකට එතකොට උත්තර ලියලා තියන්න. ඊළඟට තව විශේෂයෙන් මතක තියාගන්න මම දැන් අර දාලා තියෙනවා බ්‍රහස්පතින්දා ඔයගොල්ලන්ට අමතර දවසක් දැන් එකතු වෙලා තියෙනවා ඔන්ලයින් ක්ලාස් එකක්. එතකොට මේ බ්‍රහස්පතින්දා පන්තිය මම 8 පාඩම් පටන් ගන්නවා. ඉතින් 8 පාඩම් මේ ලියන්න වෙනම පිටු 160 විතර වෙනම CR පොතක් අරන් තියාගන්න. ඒකේ අර මුල පිටුව අර අපි කලින් මේ 7 දී 6 දී හැදුව විදිහටම මේ මුල පිටු 3 හදාගන්න පුළුවන්. අර තමන්ගේ තොරතුරු ලියලා ඊට පස්සේ අර වාක්‍යයක් ලියුවා ඒක ලියලා ඊට පස්සේ පටුන ලියන්න තියෙන්නේ. පටුන නම් පස්සේ ලියන්න හරි ඉදිරි කරන්න පුළුවන්. පොත හදලා තියාගන්න. එතකොට බ්‍රහස්පතින්දා මෙතන 8යි කාලේ ඉඳන් තියෙන්නේ නේද? එතකොට මේ වෙලාවට මේ සම්බන්ධ වෙන්න බ්‍රහස්පතින්දා 8යි කාලේ ඉඳන් 10 වෙනකන් තියෙන්නේ. මොකක් හරි හේතුවක් ඉන්න සම්බන්ධ වෙන්න බැරි අය ඉන්නවා නම් ඒකෙත් මම වීඩියෝ එක දානවා. ඒ ටික හරි ඒ කියන්නේ වීඩියෝ එක බලලා හරි ඒ ටික සම්පූර්ණ කරන්න. ඔයගොල්ලන්ට දැන් මම හිතන්නේ මේ අලුත් දෙසැම්බර් ටියුට් එක හම්බෙලා තියෙන 8 පළවෙනි පාඩමට අදාළව. ඒතර ටියුට් එකේ සම්පූර්ණ කළා ඊට පස්සේ ඒක අපි නෝට් එක විදියට පොතේ ලියන්න ඕන. ඒකට තමයි මම අර පොතක් ගන්න කියලා කිව්වේ. ඒතර 7 පොතේ නෙමෙයි වෙන පොතක් ගන්න. නෝට් එකේ ලියන එක ඊට පස්සේ සම්පූර්ණ කරන්න. ඒතර ඔය අතරේ පාඩම් කරලා තියාගන්න 7 ඒවා 7 තුන්වෙනි වාර විභාගයක් 7 වැන් පවත්වනවා ඉදිරි සතියක. ඒක පන්තියට ඇවිල්ලා ලියන පේපර් එකක්. ගෙදර ඉඳන් ලියන එකක් නෙමෙයි. පන්තියට මම ගෙන්නනවා ඔක්කොම එකපාර නෙමෙයි. කොටස් විදිහට ගෙන්නලා පන්තියට ගෙන්නලා තුන්වෙනි වාර පරීක්ෂණය පවත්වන්නේ. ඒ නිසා පාඩම් කරගන්න දැන් 7 ඒවා ඉදිරි සති 2 වගේ ඇතුළත මේ ඔයගොල්ලන්ට පණිවිඩයක් දෙනවා. අර ගෲප් එකට මම දානවා. ඒ නිසා පාඩම් කරලා තියාගන්න දැනට 7 තුන්වෙනි වාරෙට ඒතකොට පේපර් එකකට ලියන්න. 7 ටිකේ මොකද මේ 7 අන්තිම ටිකනේ අපි අන්තිම පාඩමනේ මේ කරගෙන යන්නේ. ඒතකොට මුල ටික පාඩම් කරගන්න මේක ඉවරුනහම ඔබට පේපර් එකක් කරන්න පුළුවන්. ඒක මේ ගෙදර ඉඳන් කරන එකක් නෙමෙයි. හැමෝම මේ අනිවාර්යෙන් කරන්න ඕන එකක්. ඒක පන්තියට ගෙනල්ලා පන්තිය වාඩි වෙලා සාමාන්‍ය පේපර් එකක් විදියට ලියන්නේ. ඒ අතර අපි ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යනවා. එතකොට පන්ති ආරම්භ කරන්න පුළුවන් වුණොත් ආරම්භ කරනවා. තියෙන තත්ත්වෙත් එක්ක ඉඳ ප්‍රශ්න පත්‍රයට ලියන්න සූදානම් වෙන්න. දැන් අදට අපි දැන් මේ ටික කරලා ඉවර වෙමු. එහෙනම් බ්‍රහස්පතින්දා අපි ආපහු හම්බ වෙනවා. 8 පාඩම් තමයි එදාට පටන් ගන්නෙ. දැන් කවුරු හරි මේ පෞගිය කොටස් වල සම්බන්ධ නොවී හිටපු අය ඉන්නවා නම් අනිවාර්යෙන් 8 එකට සම්බන්ධ වෙනවා නම් දිගට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් යාළුවෝ ඉන්නවා නම් කියන්න සම්බන්ධ වෙන්න කියලා. ඒක පටන් අරගෙන මේ දින කිහිපයක් ගියාට පස්සේ දිගටම දැන් 7 දී ඔය ඉඳලා සම්බන්ධ නොවිච්ච අය එහෙම ඉන්නවා නම් ඒ අය වෙනුවට අලුත් අය ගන්නවා. ඒ නිසා මේ දැනට සම්බන්ධ නොවිච්ච අය ඉන්නවා නම් මොනවා හරි හේතු මත 8 ඉඳලා හරි මේ පාඩම් ටික කරගෙන යන්න සම්බන්ධ වෙන්න කියන්න. මෙතෙක් කලින් ඉඳලා සම්බන්ධ නොවිච්ච අය ඉන්නවා නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ නැහැ කියලා හිතලා අලුත් අය වෙනුවට අතුල් කරගෙන 8 පන්තිය ඉස්සරහට කරගෙන යනවා. හොඳයි හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්.